හොඳයි හැම දිනෙකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසේත් අපි සූදානම් වන්නේ අපේ බෞද්ධ උපදේශනීය පිළිබඳව කරන පාඨමාලාවේ එක්තරා දේශනාවකට සවන් යොමු කරන්නට. පහුගිය දවස්වල අපි එක දේශනා දෙකක් පමණ සිද්ධ කරා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ මානසික ප්‍රතිකාර ක්‍රමවේදය පිළිබඳව ඒක ඉතා වැදගත්. ඒක පදනම් වෙලා තමයි මේ තුරු දේශනා සියල්ල යන්නේ. තව දේශනා 8ක් හෝ 9ක් තියෙනවා මේකේ සිද්ධ කරන්න මට. ඒකේ ඇතුළතදී අපි කතා කරන මේ මානුෂියත්වයේ පදනම් වෙච්ච බෞද්ධ උපදේශනය කියන එක කොයි ආකාරයේ විය යුතුයිද කියලා. ඊට පස්සේ අපි ක්‍රෝධය පිළිබඳව කතා කරා. විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් අපිට කතා කරනවනේ බොහෝ අය කතා කරනවා සායනස අපේ අයගේ දුවගේ ප්‍රශ්නයක් තියෙනවා පුතාගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් මේවා ගැන වුණත් මිනිස්සුන්ට හරියට තමන්ගේ පුතාට දුවට දෙන්න ඕනේ අවවාදය මොකක්ද කියන එක තේරෙන්නේ නැත්තේ මෙන්න මේ උපදේශනීය සම්බන්ධව තියෙන ගැටලු නිසා. මේකට වෘත්තීය වශයෙන් උපදේශකයෙක් වෙන්න ඕනේ නැහැ. දැන් මම උදාහරණයක් මම වෘත්තීය උපදේශකයෙක් නෙමෙයි. මම කොයිවත් ඩිග්‍රී එකක් කරලා උපදේශනයට එහෙම ආපු මේ උපදේශකයෙක් නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනීය පදනම්ම උපදේශනය කරලා තියෙන ප්‍රමාණයවල් බොහොමයි. කියන්නේ සමහරු ඉන්නවා මේ භාවනා කරලා ඔළුව විප්‍රකාර වෙලා අපි ගාවට ආපු අය. ඒගොල්ලන්ව අරගෙන මාස 3ක් බුදුන් වදින්න මාස 2ක් පහන පත්තු කරන්න මාසයක් වෙරිත් කියන්නේ කියලා අර ඒගොල්ලන්ගේ ට්‍රැක් එකට ආපහු දාගෙන ඔළුව හදපු අය ඉන්නවා. ඒ නිසා මේක වෘත්තීය වශයෙන්මත් නෙමෙයි. ඔබට වුණත් ඔබට තේරෙන්නේ නැති පහුගිය විශේෂයෙන්ම දේශනා ඉවරනාට පස්සේ මට කතා කරේ මගේ සවිනාස මේක කොච්චර ප්‍රායෝගිකද මේක අපිට කොච්චර වැදගත්ද කියන එක අපිට තේරෙනවා කියලා. සමහර ටීවී ප්‍රෝග්‍රෑම් වලට ගිහිල්ලා මේවා ගැන කතා කරාට පස්සේ ටීවී ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කරන අය බනහන් ඉන්නවා. අහලා ඉවරලා කියන්නේ මගේ සවිනාස මේක ලෝකෙට නෙමෙයි මේක අහන් හිටිය අපිට මේක හරිම වටිනවා කියලා. ඒ නිසා මේක ඔබ කාටත් තමන්ගේ නිවසටත් ලෝකේ නිවැරදි කරන්නත් යන ගමනට උපකාරයක් වේවි. එහෙම යන දේශනා මාලාවේ අද දවසේ අපේ මාතෘකාව බවට පත් වෙන්නේ ඉවසීම පිළිබඳව. ඉවසීම ඕක තමයි අපේ අද මාතෘකාව. ඇත්තට මේ සම්මා සම්බුද්ධ ශාසන ඉවසීම කියන එක ලොකු මාතෘකාවක්. දැන් බෞද්ධ ඉගැන්වීම කියලා ගත්තාම සමස්ත සම්පූර්ණ බෞද්ධ ඉගැන්වීම කියලා දෙන්න බෑ මේක බේසික් ලෙවල් එකේ පාඨමාලාවකදී. මේකේ මීඩියම් ලෙවල් එකක් තියෙනවා මේකේ ඇඩ්වාන්ස් ලෙවල් එකක් තියෙනවා. අන්නේ ඇඩ්වාන්ස් ලෙවල් එකට එනකොට අපිට අභිධර්මයත් උපයෝගී කරගෙන මේක ඉවසීම කියන එකේ පරම හරය කතා කරන්න පුළුවන්. ඒතර බේසික් ලෙවල් එක අපි කතා කරන නිසා මේ බේසික් ලෙවල් එක හොඳටම ඇති ඕන කෙනෙක්ට ඇති. අපිත් මේ බේසික් ලෙවල් එකේ තමයි කටයුතු කරන්නේ බොහෝමයක් එළිය කටයුතු කරද්දී. අපි මේ ඉවසීම කියන එක පිළිබඳව විශ්ලේෂණයක් ගන්න නැත්නම් විග්‍රහයක් ගන්න අපි කඩා ගමු මේක මාතෘකා කිහිපයකට මොනවද අපි ඉවසීම පිළිබඳව දැනගන්න ඕනි කියලා. ඉවසීම පිළිබඳව අපි දැනගන්නකොට අපිට පළවෙනියටම සිද්ධ වෙනවා ඉවසීම යනු කුමක්ද? මේක ඉවසීම යනු. මේ ඉවසීම යනු කුමක්ද කියලා දැනගන්න. පුතේ ඔයගලන්ට පුළුවන් නම් මේක කොලයක් පෑනක් කරන් ලියා ගන්න. කොලයක් පෑනක් කරන් මේක හරියට මේ විදිහටම ලියාගෙන આવත් ඔයගලන්ට ලොකු ලස්සන නෝට් එකක් තියෙයි. මේක ඉවර වෙනකොට ආපහු සැරයක් බණ අහන්න ඕනේ නැති වෙයි පැයක් කාලය අරගෙන. නැත්නම් පැයක් ආපහු අහන්න එපේ. මේක කියවුවහම ඔයගලන්ට තේරෙනවා. 2. ඉවසිය යුත්තේ මොනවද? අන්න එහෙමත් එකක් තියෙනවා. මේක බුදුරජාණන් වහන්සේගේ ශාසනය අනුව මම මේ කතා කරන්නේ. ඉවසිය යුත්තේ මොනවද? මොනවාද? ඕක තමයි අපිට දෙවෙනි එකට එන්නේ. 3 අපි කතා කරනවා 3 අපි කතා කරමු එතකොට අපිට මේක කව වෙන නිසා නොයිවසීමේ ආදීනව. නොයිවසීමේ ආදීනව 3යි අපේ අනුමාත්‍රිකා නොයිවසීමේ ආදීනව 4 අපි අඟුලට ඉවසීමේ ආනිසංස. මෙන්න මේක තමයි ඉවසීමේ ප්‍රතිලාභ. එහෙම ගමුකෝ අපි. ප්‍රතිලාභ 5 ඉවසිය යුත්තේ කෙසේද? ඉවසන ආකාරය. නැත්නම් අපි ගමුකෝ ඉවසිය යුත්තේ කෙසේද? ඉවසිය යුත්තේ කෙසේද? මේක හොඳ මාතෘකාවක්. ඉවසීම යනු කුමක්ද? ඉවසිය යුත්තේ මොනවද? නොඉවසීමේ ආදීනව මොනවද? ඉවසීමේ ප්‍රතිලාභ මොනවද? ඉවසිය යුත්තේ කෙසේද? මේ මාතෘකා පහ අනුමාතෘකා පහ කතා කරලා ඉවර වෙද්දී ඔයගලන්ට
ඉවසීම පිළිබඳව සැලකිය යුතු දැනුමක් ලැබිලා තියෙනවා. මොකද ඉවසීම කියන්නේ කුමක්? දැන් ඇත්තටම ඔයගලන්ට ඉවසීමට නිර්වචනයක් දෙන්න කිව්වොත් මොකක්ද ඉවසීමට දෙන නිර්වචනය? ඉවසනවා කියන්නේ කුමක්ද? අන්න සමහර තියෙනවා මෝඩ ඉවසීමකුත්. ඒ මෝඩ මුලාවට බයට දුර්වලකමට ඉවසන්න බෑ සාසනේ. බුදුදහම එහෙම එකක් නෑ. ඔක්කොටම හි කියාගෙන ඔළුව වනාගෙන ඉන්න ඕනේ නෑ. දැන් ওই සමහර පහුගිය දවස්වල දැන් මේ සාසනික සිදුවීමක් කරනවනේ අපි පින්වතුනි. මේ සාසනික සිදුවීමේදී අපට එන ඇනුම් බැඳ දැන් විශේෂයෙන්ම පැවිදි පූජකයා කියන පැවිදි කෙනා පැවිදි භික්ෂුව කියන කෙනාව ගත්තොත් මෙයා වෙනත් ආගමක පූජකෙක් වගේ නෙමෙයි. සැලරි එකකට වැඩ කරන්නේ නෑනේ. පඩියට නෙමෙයිනේ වැඩ කරන්නේ. තමන් කැමැත්තෙන් කළු කෙස් ඇති කාලේ නැත්තම් තරුණ කාලේ අම්මා තාත්තා අක්කා නංගි දාලා මහාන වෙලා පිළිවෙත් පුරලා ඒ පුරණ ප්‍රතිපත්තියෙන් ලබන සැනසීම ලෝකෙට කියන්න ඕනේ කියලානේ පැවිද්දෙක් සුවපත් වේවා කියන වචනේ හරි කියන්නේ. ඒක ඇතුලේ ලොකු ගැඹුරක් තියෙනවා. පැවිද්දෙක් පිණ්ඩපාතයට යන්නේ ආරණ්‍යයට දාන්නේ නැති නිසාම නෙමෙයි. දානශාලාවේ ඕන තරම් ප්‍රණීත භෝජන තියෙද්දි නෑ මා පිණ්ඩපාත යනවා මාව උදේට දකින්න මට වඳින කී දෙනෙක් සුවපත් වේද කියලා හිතලා උදේම නැකිලා භාවනා කරලා යන්නේ. අර ඒක පූජක වෘත්තියෙන් කරන එකක් නෙමෙයි. හැබැයි එහෙම පැවිද්දට ඇනුම් බැනුම් වෙනවනේ. බුදුරජාණන් වහන්සේ ඔය එක වෙලාවක මට මතකයි කොසඹෑ නුවර මාගන්දිය. මොකද කරන්නේ මිත්‍යා දෘෂ්ටිකයන්ට අල්ලස් දෙනවා. දීලා යනකොට බුදුහාමුදුර එනකොට බැනලා එලවහන් කියලා තමයි දෙන්නේ. බුදුරජාණන් වහන්සේ එළියට ඇවිල්ලා මේ ඉවසීමත් එක්ක බැඳිච්ච කතාව. බුදුරජාණන් වහන්සේ එළියට ඇවිල්ලා පිණ්ඩපාත වඩිනකොට මිනිස්සු කියන ඔන්න හොරෙක්, ඔන්න ගොනෙක්, ඔන්න අලියෙක්. එහෙම මේ ඔන්න ගොනෙක් කියලා බැනලා තියෙනවා. ඔන්න හරකෙක්, ඔන්න ගොනෙක්. බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ කියන ආනන්ද මේ ස්වාමීනි මේ වගේ බැනුම් අහන තැනකයි අපි ඉන්නේ. අපි යන්න කියලා. බුදුරජාණන් වහන්සේ කියන ආනන්ද කොහෙටද යන්නේ? මෙහෙන් තව තැනකට ගියාම එතනත් බැන්නොත් එතනින් අපි කොහෙටද යන්නේ? එතනින් තව තැනකට ගියාම එතනින් බැන්නොත් එතනින් අපි කොහෙටද යන්නේ? ආනන්ද යුද බිමට බැස්ස ඇතා දුනුහි පාරවල් ඉවසන්න ඕනේ. දුනුහි පාරක් ඉවස ගන්න බැරි ඇතා යුද බිමට බහින්න සුදුසු ඇතෙක් නෙමෙයි. පොඩ්ඩ ඇත්තන් අඬාගෙන කඳුළු වැක්කිරගෙන බිම ඉඳ ගන්නවා නම් එහෙම ඇතෙක් මේ කෙලස් ෆයිට් එක නැත්නම් මේ කෙලස් සටනට යුද්ධ කරන්න සුදුසු කෙනෙක් නෙමෙයි. හොඳට ඇඟපත වීරිය තියාගෙන දුර්වල නැති හොඳ හිතක් තියෙන මිනිස්සෙක් යුද බිමට බට ඇතු විසින් දුනුහි පහරවල් ඉවසිය යුතුය. මවිසින් මේ යුද බිමට බැස ඇත්තේය. මේ දුනුහි පහරවල් ඇනුම් බෙනුම් ඉවසීම මා සතු දෙයක්ය. මේ මට බාරය. මේ මගේ කටයුත්තය. මට බයින එක ඔවුන්ගේ කටයුත්තය. ඉවසීම මගේ කටයුත්තය. බලන්න බුදුරජාණන් වහන්සේගේ වචනේ. මෙන්න මේ වගේ සමහරක් දැන් බුදුරජාණන් වහන්සේ ඉවසිය යුතු ආකාරයෙන් ඉවසුවා. හැබැයි ඉවසන වැරදි ආකාරයට ඒකුත් තියෙනවා. එතකොට අපිට තේරෙන්නේ ඉවසීමේ අනුකුමක්ද කියලා. ඉවසන වැරදි ආකාරයට ඒකුත් තියෙනවා. සමහරව ඉවසනවා බයට ඉවසනවා. මේක පාරමිතාවක් වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ දන්නවා බුදුරජාණන් වහන්සේ කෙනෙක් බුද්ධත්වයට පත් වෙන දස පාරමිතා පුරන්න ඕනේනේ. දානං සීලංච නෙක්ඛම්ම පඤ්ඤා විරියේන පංචමෝ කත්ති සච්ච මදිට්ඨානං මෙත්තුපෙක්ඛා මේ දස. මේක 6 වෙනි පාරමිතාව ශාන්ති පාරමිතාව. 6 වෙනි පාරමිතාව ශාන්ති පාරමිතාව. ඒ පාරමිතාවත් දාන ශාන්ති පාරමී, ශාන්ත උපපාරමී, ශාන්ත පරමත්ත පාරමී කියලා කොටස් තුනකට බෙදෙනවා. නිකම් මම මේ කියන්නේ අපි අර ටික ලියා ගද්දී වැදගත් වෙනවා මේවා. හරි? එතකොට එන්නේ ඒක පිරෙන්නේ නැහැ බයට ඉවසුවොත්. අන්න ඒකයි කියලා දෙන්නේ. බයට ඉවසීමක් නෙමෙයි. හොඳ කතාවක් මේක හරියට. ඊළඟට ආසාවට ඉවසනවා ලෝභයට. අපි දුමු බිරිඳක් ඉන්නවා. ලෝභය නිසා ඉවසනවා. බිරිඳට ලෝභකමයි බිරිඳගේ ඔක්කොම දේවල් ටික වැරදි අරෝමියව ඉවසනවා. ඒක ලෝභයෙන් වෙන්නත් පුළුවන්. හරි? ලෝභයෙන් වෙන්නත් පුළුවන්. කෑදරකමට වෙන්නත් පුළුවන්. කෑදරකමට කියන්නේ අපි හිතමුකෝ බොස් හරි කවුරු හරි කෙනෙක් බයිනකොට ඒ පඩියට තියෙන කෑදරකම එන්න පුළුවන් අපිට ඉස්සරහට. මේක ලෝභයේම එක්තරා පැතිකඩක්. මම කෑදරකම කියන එක දැම්මේ සල්ලි කියන එකනේ අපිට කෑදර කිව්වම මතක් වෙන්නේ ටික. ඒ වගේ ඒවට ඉවසන්න පුළුවන්. සමහරු කෑමට ඉවසනවා. සත්තු සර්පියෝ ගොඩක් වෙලාවට ඉවසන්නේ සමන්ගේ ස්වාමියා ගහනකොට උනත් ඉවසන්නේ බයට කෑම ටික නැති වෙයි කියලා. අන්න ඒ වගේ දේවල් තියෙනවනේ මෙතනදී. එහෙම මුලාවෙන් ඉවසන්නත් පුළුවන්. මුලාවෙන් රැවටිලා. ඒක තමයි හොඳ දේ කියලා රැවටිලා ඉවසන්නත් පුළුවන්. මෙන්න මේ වගේ ඉවසනේව පාරමිතාවක් ගන්නට යන්නේ. ඉවසීමේ මූලික හරය. එතකොට සැබෑ ඉවසීම කියන්නේ මොකක්ද? දැන් මේ වගේ තැන්වලදී ක්‍රියාත්මක වෙන්න ඕනේ ආකාරයක් තියෙනවනේ. දැන් ඔන්න හිතන්නකෝ මට වඩා බලවත් කෙනෙක්. හරිද? මට බයිනෝ. අපි දුමු දේශපාලඥයෙක් කියලා උදාහරණයක් විදියට. ඒකෝර මට වඩා බලවත් කෙනෙක් මට බයිනකොට මම මට වඩා දුර්වල කෙනෙක්ට බයිනෝ. මට වඩා දුර්වල කෙනෙක්ට මේ මට කවුරුත් මෙහෙම කරන්න දෙන්න එපා. මම දන්නවනේ මම ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියලා. මට වඩා බලවත් කෙනෙක් බයිනකොට මං කටවහන් හිටියොත් මම මේ උදාහරණයක් මං එහෙම මං කවුද ධම්මවිජය හමුදුරුවෝ එහෙම කියන්නේ නැහැ. ඒක බයට වෙන එකක්. මෙතනදී කරන්න ඕනි මොකක්ද? අන්න ඒක. නැත්තම් ඉවසනවා කියලා පින්වතුනි මරණකම් ඉවසන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේකේ අනිත් පැත්තේ පෙන්නනවා
ඉඳලා හිටලා පෙනේ පුප්පලා පෙන්නහන් කියලා. මේකේ අනිත් පැත්තේ තියෙනවා මේ කතාව ඔක්කොම ඉවසීම කියන එක මේ පැත්තට දැම්මොත් මේක මෙහෙ පැත්තේ තියෙනවා කතාවක්. ණයෙක් වුණාම ඉඳලා හිටලා පෙනේ පුප්පලා පෙන්නන්න ඕනේ. ඇයි? නැත්තම් ණයාව දරමිටි බඳින්නත් ගන්නවා. හරි වැඩේ දැන් පෙනේ පුප්පන්න කියලා එකක් කියනවා මේ පැත්තේ කියනවා පෙනේ පහත් කරන් ඉන්න කියලා. දැන් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේක තමයි විසඳ ගන්න ඕනේ පින්වතුනි. මේක විසඳුවාම මම ඉවසීම ගැන කියලා ඊට පස්සේ අපි ගාවට එන ප්‍රශ්නයක් තියෙන කෙනෙක්ව කොහොමද මේකෙන් මුදවන්නේ කියලා කතා කරමු. අපි බලමු ඉවසීම යනු කුමක්ද කියලා. ඉවසීම යනු අංක 1 ඉවසීම කියන එකට ලියා ගන්න කතාවක්. ලෝකයේ පවතින අපරාධ ඉස්සරහා ඒ අපරාධ කරන වුන්ට ක්‍රෝධ නොකිරීම. පුද්ගලයාට ක්‍රෝධ නොකිරීම. අන්න එක තමයි අංක 1. අපි ඉවසීම යනු මොකක්ද කියලා ලියමු. පින්වතුන්ලත් මේක ලියා ගන්න. පුද්ගලයාට ක්‍රෝධ නොකිරීම. අපි ගත්තොත් අපි හිතමුකෝ ඔන්න පුද්ගලයාට ක්‍රෝධ නොකිරීම. ක්‍රෝධ නොකිරීම. අපි හිතමු කවුරු හරි කෙනෙක් මට බයිනෝ. හෝල්ලයක් හරි අර මොකක් හරි කරලා බයිනෝ. බයිනකොට ඒ සංසිද්ධියට විරුද්ධ වීම කියන්නේ ඍජු ගතියක්. හැබැයි මේ බයින අහිංසකයා ඉන්නවනේ. මෙයා මේ නොදැනුවත් කමටනේ පව් පුරවගන්න දෙ හිතන්නකෝ හාමුදුරුවෝ කෙනෙක් කියලා මේ. නිකන් මම ඔබට උපමාවක් කියන්නේ. දැන් බුද්ධ ශාසනයේ තියෙනවා කකචූපම කියලා සූත්‍රයක්. ඒ කකචූපම සූත්‍රයේ තියෙනවා මේ තමන්ගේ කකචූපම අවවාදය කියලා කතාවක්. තමන්ගේ අතපය කපනකොට අපිට හම්බ වෙනවා ඉස්සරහදී. අතපය කපනකොට ඒක නොයිවසන පැවිද්දා බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙන් බැහැර වෙච්ච කෙනෙක්. එතකොට මෙන්න මේ පුද්ගලයන්ට ක්‍රෝධ කිරීමට යෑම අපරාධ. ඒ කියන්නේ පැවිද්දා කියන කෙනා මේ තමන්ට කුණුහරුපෙන් බයින කෙනාට ආපහු බයින් නැති කෙනෙක් කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. සූත් මේ ජාතක මේ මගේව නෙවෙයි. මම පිළිගන්නේ මේ සාමාන්‍යයෙන් මගේ වචන කතා කරන්නේ නැහැ. චතුපෝසතික ජාතකය. ලියා ගන්න චතුපෝසතික ජාතකය කියලා තියෙනවා. තමන්ට පරුස වචනෙන් බයින කෙනාට ආපහු පරුස වචනෙන් බයින්නේ ඔහු ශ්‍රමණේක් නෙමෙයි. තමන්ට ක්‍රෝධ කරන කෙනාට නැවත ක්‍රෝධ කරන්නේ ඔහු ශ්‍රමණේක් නෙමෙයි. තමන්ට ගහන කෙනාට නැවත පහර දෙන්නේ ඔහු ශ්‍රමණේක් නෙමෙයි. එහෙම කියලා තියෙනවා මේ බුදුරන් වහන්සේ. චතුපෝසතික ජාතකය. තනත් එක්ක ලියා ගන්න. බෞද්ධ සංකල්ප ඉවසීම. පළවෙනි එක තමයි පළවෙනි තියරිය තමයි පුද්ගලයාට ක්‍රෝධ කරන්න බෑ. ආවලා මට බැන්න අය, ආවලා මට ගැහුවා අය. එතකොට මොකද වෙන්නේ? ගිය සතිය අපි ඉගෙන ගත්ත පාඩමට එනවා ගිය පාර ක්‍රෝධයට පයින්නවා මේක. ක්‍රෝධයට. එහෙනම් පුද්ගලයාට ක්‍රෝධ නිකරීම තමයි පිටුතුනි අංක 1. 2 නොකිපෙන ගතිය. මේ නොකිපෙන ගතිය. කිපෙන්න බෑ. නොකිපෙන ගතිය. හිතන්නකෝ දැන් අනපේක්ෂිත ලෙස කවුරු හරි කෙනෙක් බැනගෙන යනවා. එතකොට අපි කිපුණොත් අපිත් එයාට බයින් එකනේ කරන්නේ. ඒ වගේ වෙලාවට වෙන්න ඕනේ අඩියක් පස්සට එන එක. අඩියක් පස්සට ඇවිල්ලා සිද්ධිය මොකක්ද කියලා හොඳට තේරුම් අරගෙන සිද්ධියට ගහන්න පුළුවන් කොලේ ගහන්න. ඕගොල්ලෝ ඕමි ගහලා තියෙනවනේ. මොකද ඕමි ගහලා තියෙනවනේ. ඕමි ගහනකොට නිකන් හිතන්න අපිට කාඩ් 8ක් බෙදෙනවා. තුරුම්බුත් තියෙනවා කීපයක්, තුරුම්බු නැති කොලක් තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ මේ තුරුම්බු තිබ්බත් හරියට ගැහුවේ නැත්නම් මේ අත පරාද වෙන්න පුළුවන්. අපි කියන්නේ පිටවාසි වලින් දින්න කියලා. කතාවට මම මේ පිටවාසි වලින් දින්න කියලා. අන්නේ තමන්ගේ අතේ තියෙන තුරුම්බුව හෝ ගහන්න ඕනි තැනක් තියෙනවා. නිකන් එනේන වෙලාවට කේන්ති ගියාට තුරුම්බුව 7-8ම ගහගත්තොත් එහෙම පිටවාසි ලොකු වෙලා අන්තිමට පිටින් අපිට 3යි 4යි ගන්න වෙන්නේ. හරිද? දිනන්න බැරි වෙනවා. එනිසා පුද්ගලයාට කෝප කරන්නේ නැතුව සංසිද්ධිය මොකක්ද කියලා බලලා සංසිද්ධියට බෙහෙතක් ගන්න. උදාහරණයක් අපි දුමු අපේ ගෙදර ඉන්න පොඩි එකා ගේම් ගහනවා. එතකොට අපි කරන්නේ කොල්ලටත් පයින් ගහලා ෆෝන් එකත් පොලේ ගහන එකනේ. එහෙම නෙමෙයි. එයාව ළඟට ගෙනල්ලා මගේ සුදු මහත්තයා ඔබ ගේම් ගැහුවට කමක් නැහැ. කොල්ලෙක් වුණාම ගේම් ගහන්න ඕනේ. හැබැයි පුතේ හැමතිස්සෙම නෙමෙයි. මොකද මේ ජීවිතේ පැය 24 මුළු පැය 24ම ගේම් කරොත් ජීවිතය අපි ලොස්. ඔය ගේම් එක ගහලා දිනන්න. තාත්තටත් කියන්න ගහන වෙලාවට මාත් ඉන්නම් ජොයිස්ටික් එකක් අරන් ගහන්න. අපි දෙන්නම ගහමු පැය භාගයක්. පැයක් ගහමු. හරිද? පැයක් මදි නම් පැයකමාරක් ගහමු. හැබැයි තව පැය 22කමාරක් උඹට තියෙනවා. අන්නේ 22කමාරේ වැඩ කරන්න ඕනේ. ඒ පණිවිඩය දාන්න. එහෙම නැතුව මූ කොයි පන්සලට එක්කන් ගියත් මේ ළමයා කොයි වෙලෙක් ගේම් ගහනවා. මොන්ඩිසෝරි මේ ළමයා කොයි වෙලෙක් ගේම් ගහනවා. හාමුදුරුවෝ කෙනෙක් ගිය මේ ළමයා කොයි වෙලෙක් ගේම් ගහනවා. අර කොල්ලට ගේම් මානසිකත්වයේ පැටවිලා එයා වෙනම චරිතයක් බවට පත් වෙනවා. නෑ. වැරද්දක් තියෙන්න පුළුවන්. ඒක කඩන්න ඕනි විදිහක් තියෙනවා. ඒකයි කිව්වේ නොකිපි සිද්ධියට බෙහෙතක් කරන්න.
සිද්ධියට බෙහෙතක් කරන්නේ. ඒ සිද්ධියට බෙහෙත් කරන එක තමයි පිටුතිරි අමාරුම වැඩේ. ඔය ඕන තරම් නරක ළමයින්ව ගෙනල්ලා අපි හදලා තියෙන මගේ පුතා ගේම් ගැහුවට කමක් නැහැ. කොල්ලෙක් වුණාම ගේම් එකක් ගහන්න ඕනේ. හැබැයි මහත්තයෝ ගේම් ගහන එක ජීවිත එක කෑල්ලක් නම් ඉගෙන ගන්න එක ජීවිතේ තව කෑල්ලක්. අම්මටයි තාත්තටයි වැඳලා ගෙදරින් එළියට යන එක ජීවිතේ තව කෑල්ලක්. අම්මයි තාත්තයි කනකොට වතුර එකක් දෙන එක ජීවිතේ තව කෑල්ලක්. ඔයා මේ ගේම් එකේ වීරයෙක් වගේම කන්ට්‍රි රෑන්ක් එක ඔයා මේන්ටේන් කරනවා වගේම ගෙදර ඔයාගේ පුතාගේ කැරක්ටර් එකත් මේන්ටේන් කරන්න. මෙන්න මේක කොල්ලගේ ඇඟට බස්සන්න. අපේ අම්මලා කවදාවත් අපිට කියලා අපිට මේ අපි පොඩි කාලේ පිටින් ඇත්තටම අපි අදටත් දැන් මට අවුරුදු 29ක් මම මහාන වෙලත් අවුරුදු දැන් 7ක් විතර කවදාවත් අපේ අම්මලට අපි උඹ කියලා කතා කරලා නැහැ. කවදාවත් ජීවිතේ උඹ කියලා කතා කරලා නැහැ. කතා කරන්න කට ඇරෙන්නේ අදට. හේතුව එයාලා පොඩි කාලේ ඉඳන් අපිට ලස්සනට ජීවිතේ කියලා දුන්න පින්වතුනි. අපේ තාත්තා කනකොට මට මතකයි එක දවසක් තාත්තට ඉක්කාවක් වැටුණා. තාත්තට හිර වුණා. මම කකා හිටියේ බත් එක තියලා වතුර වීදුරුවක් ගෙනහිලා දුන්නා. එදායින් එදා අද වෙනකන්. දැන් තාත්තා නෑ. ජීවිතුන් අතර ඉන්නකම් කවදාවත් එයාට වතුර එකක් තියන්න නැතුව අපි කෑවේ නෑ. කවදාවත් කෑවේ නෑ. අර එන්නේ ඒ ගුණේ අම්මා පොල් ගානකොට අම්මා කවදාවත් මෙහෙට වරෙන් ඇවිල්ලා පොල් ටිකක් ගහපන් කියලා අපිට කිව්වේ නෑ. අපිම ගිහිල්ලා අම්මට පුතේ අද රොටි හදනවා අම්මට පොල් ටිකක් විතරයි ගා ගන්න අමාරුයි කියලා කිව්වහම අපි ගිහිල්ලා කැමැත්තෙන් පොල් ගාලා දුන්නා අම්මලට. අන්න එහෙම අපි ගේමුත් ගැහුවා. අපේ තාත්තා මට කිව්වා මට දවසක් උඹ කරන්ට් එක වැදිලා මැරෙන්නේ කියලා. අර වයර් ගහගෙන ලැප්ටොප් එක බඩේ තියන් ඉන්නවා දැකලා. හැබැයි ජීවිතෙත් දෙන්න. එයාට කොහේවටවත් ඇඟිල්ල ගහන්න බෑ අපිට. අන්න ඒකයි මේකේ කතාව. පැහැදිලිද මම මේ කියන්නේ? ඕක දන්නේ නැතුව තමයි අම්මලා කියන්නේ ඔබ ශිෂ්‍යත්ව පාස් වුණොත් කම්පියුටරයක් ගහලා දෙනවා. ඒ කියන්නේ කොල්ලගේ ආසාවෙන් ප්‍රයෝජන ගන්න. ඉවසීම කියන එක තියෙනවා නම් නොකිපෙන ගතියට අපිට යන්න පුළුවන්. ඔන්න 2යි 3යි. මේ ජීවිතේ ප්‍රශ්න විසඳෙන පොයින්ට් එකක් මේක. 2යි 3යි. ඊළඟට තමයි පින්වතුනි අපිට තව එකක් මේකට ගන්න පුළුවන් කතාවක්. මේ විරුද්ධව ක්‍රියා කරන්න නැති ගතිය. විරුද්ධ ක්‍රියා නොකිරීම. විරුද්ධව අපි ගමුකෝ විරුද්ධව ක්‍රියා නොකිරීම. ක්‍රියා නොකිරීම. ඒ කියන්නේ මේ හොරාට යටි කූට්ටි ගේම් ගහන්නේ අර යටි කූට්ටි නෙමෙයි කූට්ටු ගේම් ගහන්නේ. ඒ කියන්නේ අපි ගමුකෝ මෙහෙම. දැන් යම් කිසි සංසිද්ධියක් වෙනවා. වුණාට පස්සේ ඒකට වෛර බැඳගෙන යටි කූට්ටු වැඩ. නිකන් අපි මඩ ගහන්න පුළුවන්. මම උපමාව කියන්නේ මගේ ඔළුවේ තියෙන ටික මම මේ කියන්නේ ප්‍රායෝගිකව. හරිද? ඊට පස්සේ කතා හදන්න පුළුවන්. කේලම් කියන්න පුළුවන්. සමහරු ඉන්නවා පින්වතුනි ඔය හතුරු එහෙම හම්බුනාට පස්සේ දැන් ලෝකේ තියෙන නීතියත් එහෙමනේ මම ඉතින් සත්‍ය කතාව කියන්නේ කුඩු පැකට් එකක් දානවා ගංජා ටිකක් දානවා ආයුධයක් දානවා ආයුධයක් දාලා අරන් යනවා අවුරුදු ගාණක් හිරේ අහිංසක ජීවිත විරුද්ධව ක්‍රියා කිරීම අන්න ඉවසීම නැතිකම සිද්ධියක් වුණා කතා කරා නම් ඒක එතනින් ඉවර එතනින් යාට මේ යටින් ගේම් ගහලා අරහෙන් පෙත්සම් ගාලා එතකොට පින්වත්නි ජීවිතේ අවුල් වෙනවා මේ ජීවිතේ අවුල් වෙනවා. ඒකට හේතුව මම කියන්න. මේ තුන අපි ලියාගමු අපේ බේසික් ලෙවල් එකට. ඉවසීම යනු කුමක්ද? පුද්ගලයාට ක්‍රෝධ නොකිරීම. ලෝක නැත්නම් මේක ඇත්තරම අපි මේක පුද්ගලයාට කියන එකටත් වඩා මම කැමති ඔයගොල්ලෝ මේකට දාගන්නවා නම් අපි දාගමු. මම කැමති ඔයගොල්ලෝ දානවා මේ ලෝක අපරාධ ඉස්සරහා. අන්නේ වචනේ. ලෝක අපරාධ වලට හරිද? ඒ ලෝක අපරාධ වලට කියලා කිව්වම මේකෙදි සත්ව පුද්ගල ශූන්‍ය සියලු දේවල් අයිති වෙනවා. ජීවි අජීවි ඔක්කොම ලෝක අපරාධ වලට ක්‍රෝධන කිරීම. ඒ ලෝක අපරාධ ඉස්සරහා නොකිපෙන ගතිය. ඒකට කියනවා ඉවසීම කියලා. විරුද්ධව ලෝක අපරාධ වලට විරුද්ධව ක්‍රියා නොකිරීම. ඒකට කියනවා ඉවසීම කියලා. පැහැදිලිද? මම හිතන්නේ පැහැදිලි ඇති. හරි ඊළඟ එකට යන් අපේ දෙවෙනි එකට. ඉවසිය යුත්තේ මොනවද? ඉවසිය යුත්තේ මොනවද? ඉවසිය යුත්තේ මොනවද? පින්වත්නි මට මේක ලේසි මේ ටිකක් කටහඬ වෙනසක් ඇති සමහරක් වෙලට මම ඒත් පැහැදිලිව ඇහෙනවා ඇති. ඒක ඔබට කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉවසිය යුත්තේ මොනවද? 1 මේක බෙදන්න පුළුවන් දෙකකට මගේ රත්තරන් පින්වත්නි. මම මේක කැමැතිම කෑල්ල තමයි පැවිද්දගේ කෑල්ල. මේක මම කැමැතිම කෑල්ල පැවිද්දගේ කෑල්ල. පැවිද්දා. පැවිද්දෙක්ගේ ඉවසීම. අපි මේක කතා කරමු. මේකෙන් ගිහි ජීවිතේට එන්න පුළුවන් අපිට. අපි ගිහියක් දාමු මෙතනට. ගිහියක් දාමු. පැවිද්දෙක්. සීපත් කරන අංගුත්තර නිකායේ
චතුක්ක නිපාතයේ තියෙන සූත්‍රය කේසි සූත්‍රය කියලා. මේ කේසි සූත්‍රය තමයි මෙන්න මේ පැවිද්ද ඉවසන්න ඕනේ මොනවද කියන එක දක්වන්නේ. යෝ බික්කු කමෝ හෝති. යම්කිසි භික්ෂුවක් ඉවසන සුළු වෙයිද මොනවද කේසි සූත්‍රයේ තියෙන මොනවද? මෙන්න මේ ටික. සීතස්ස උන්හස්ස දිගච්ඡා පිපාසා දුරුත්තානං දුරාගතානං වචනපතානං uppannānaṁ sāririkānaṁ වේදනානං දුක්ඛානං ආබාධානං මේ ඔක්කොම පැවිද්දෙක් ඉවසන්න ඕනේ. පැවිද්දෙක් පින්වතුනි සීතල ඉවසන්න ඕනේ. පැවිද්දන්ට සීතලට අඬන්න බෑ. පැවිද්දෙක් ඌෂ්ණ ඉවසන්න ඕනේ. සීතලට අඬන පැවිද්දා පැවිදි ජීවිතයේ දුර්වල කෙනෙක්. සීතලට වෙවුලන පැවිද්දා පැවිදි ජීවිතේ රැඳෙන්න බැරි පැවිද්දෙක්. සීතලෙන් බැටකන පැවිද්දා පැවිදි ජීවිතේ සමන්ගේ ශ්‍රමණ කෘත්‍ය කරගන්නට බැරි වෙච්ච පැවිද්දෙක්. ශරීර කෘත්‍ය නෙමෙයි ශ්‍රමණ කෘත්‍ය. ශාසනික කෘත්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි ශරීර කෘත්‍ය අනිත් එක ශ්‍රමණ කෘත්‍ය. ශරීර කෘත්‍ය කියන්නේ කනවයි කන ඒවා වැසිකිලි වලවල වලට පිට කරන එකයි. ශරීර කෘත්‍ය නම් අඩු නැතුව වෙනවා. ශ්‍රමණ කෘත්‍ය වෙන්නේ නැහැ. ශ්‍රමණ කෘත්‍ය වෙන්නේ නැහැ. ශ්‍රමණ කෘත්‍ය කියන්නේ මෙන්න මේ පැවිද්ද පිඟුතුනි සීතලට මේ බබාලා වගේ හුරතල් වෙන්න බෑ පැවිද්දන්ට. ඔන්න මෙන්න කතාව අහගන්න. ඉවසන්න ඕනේ මොනවද සීතල ඉවසන එක මහලුකු දෙයක්ද කියලා හිතෙන්න පුළුවන් නෑ. පැවිද්දෙක් අරුණට පළමු නැගිට පාන්දර 2ට 3ට ඉස්සර පැවිද්ද ඉස්සර නෙවෙයි පිඟුතුනි අපේ පැවිදි ජීවිතේ මුල් කාලේ අපි 2ට නැගිටලා 4 වෙනකන් පාරේ මේ මිදුල් අතු ගාලා මේ 4ට බුදුන් වැඳලා 5ට භාවනා කරලා 6 මාට පිණ්ඩපාති ගිහලා 9 ඉඳන් 11 වෙනකම් භාවනා කරලා 11ට පැන් පාස් වෙලා 12 ඉඳන් ආයි 4 වෙනකම් එහෙම අපි පැවිදි ජීවිතය ගත කරා. ඒ 2ට නැගිට්ටේ පව් ඊට කලින් දවසේ 6ට නිදාගෙන නෙමෙයි 12ට නිදාගෙන. දැන් 12 වෙනකම් කාලේ අරගෙන ආයි 2ට නැගිටලා පිඟුදුනි පැය දෙකක් ඉස්සර කළුවරේ පේන්නේ නැහැ ටෝච් එක ඉදලා තියාගෙන ටෝච් එකට පේන ටික විතරයි අතු ගන්නෙ. බණක් අහන්නේ මේ වෙලාවට හෑන්ඩ් ෆ්‍රී එකක් ගහගෙන. සීතලයි සෙම තිබ්බා පීනස තිබ්බා මොන හරි පත් කඩේ අපිට අයිස් කැප් තිබ්බේ නැහැ. පත් කඩේ කනේ දාගෙන කනින් සීතල යනවට පත් කඩේ කනේ බැඳගෙන අපි පින්වත්නි පැවිදි පිළිවෙත් පුරුවා. සීතලට බය පැවිද්ද සීතලේ දුර්මුඛ පැවිද්දා කොච්චර දේව යාට උදාහරණ නැකිට ගන්න බෑ. අතීත ප්‍රත්‍යවේක්ෂ ඉස්සර අපේ පැවිදි ජීවිතවල අපි මේ මුල් කාලේ මේකට හික්මෙද්දී අතීත ප්‍රත්‍යවේක්ෂාව නොකරපු දවසක් නෑ. 5 මාට කලින් නැකිටලා අතීත ප්‍රත්‍යවේක්ෂාවක් කරනවාමයි ලෝකෙට ණය නොවෙන්න. ඉන පරිභෝගයට නැත්තම් චීවර මයා පච්චවික්කිත්වා අජ්ජයන් චීවරං පරි. අද අපි මේ චීවරයේ පරිභෝජනය කරේ. අද අපි මේ සේනාසනේ පරිභෝජනය කරේ කියලා අතීත ප්‍රත්‍යවේක්ෂාවක් කළා වළඳපු කෑම ටික පරිභෝග කරපු සේනාසන ටික අතහරිනවා හිතින්. එතකොට පැවිද්ද ණය නැහැ නැත්තම් ඉන පරිභෝගයක් ඊළඟ පාර සසර ගෙවන්න වෙනවා මේවා. දැන් පැවිද්දන්ට මේවා නැහැ. ඇයි? සීතලට බයයි. සීතලට බයයි. දෙපාරක් සීතල හැදෙනකොට සන්නිය හැදෙනවා. සන්නිය කියන්නේ අර දරුවෝ හම්බ වුණායින් පස්සේ දන්නවනේ සන්නිය කියන්නේ මොකද්ද කියලා? දරුවෝ හම්බ වුණාට පස්සේ අම්මව නෑවුවොත් සන්නිය හැදලා වෙවුලලා මැරෙනවා කියනවා. සමහරක් වෙලාවට. අන්නේ ලෙඩ ගොඩක් අමාරුයි මේක කරන්න. පැවිද්දේ දුර්මුඛයි. පැවිද්දේ දුර්වලයි. පැවිද්දට සුදුසු නැත. ඔය තමයි ඇත්ත කතාව. මේ බුදුරණන් වහන්සේ කියලා දෙන අංගුත්තර චතුක්ක නිපාතයේ කේසි සූත්‍රය. සෞදෑසන නැකිටලා බණ භාවනා කරලා පිරිතක් සජ්ජායනා කරලා ඉස්සර අපි පැවිදි උදේ නැගිට්ටාම මහා සමය සජ්ජායනා කරනවා. ධම්සක් පැවතුම් සූත්‍රයේ සජ්ජායනා කරනවා. දැන් කේව නැහැ. ඇයි? සීතල ඉවසලා නැහැ. ඒක ඉවසිය යුත්තක් පින්වතුනි. ඌෂ්ණ ඉවසන්න ඕනේ. නැත්නම් රස්නේ කිය සේනාසන මාරු කර සංචාරක ජීවිතයක් ගත කරන්න වෙනවා. සමහරු මෙහෙට කැමති නැහැ. මේ නුවරඑළියට තමයි කැමති. ඉතින් එයාට ඉඩමක් බදුල්ලෙන් පූජා කරොත් ආපෝ බදුල්ලද මට එපා. මේ නිකන් ගෙදරින් ගෙනල්ලා වගේ ඉඩක්. දෙන තැනින් අරගන්න ඕනේ. තමුත්තේ ගම සෙනසුනට ආවේ ගෙදරින් ගෙන අපිටමත් තිබ්බ නිසා නෙමෙයි. දෙන තැනින් ලැබිච්ච නිසා. නැත්තම් අපි කැමති මිනිස්සුන්ට ලේසි තැන් වල මේවා කරන්න. හැබැයි දෙන තැනින් ලැබිච්ච නිසා තමයි අපිට මේක කරන්න ඕනේ. අපෝ එහෙනම් කැමති නැහැ මාතලී පැත්තේ අවිස්සාවෙල්ල පැත්තේ නැද්ද? නුවරඑළිය පැත්තේ නැද්ද? ඇයි සීතලයිලු. මම සීතලට හුරු කෙනෙක්. එහෙම බබාලට පැවිද්ද සුදුසු නැහැ. ඉවසන්න ඕනි. ඉවසන්න ඌෂ්ණ. හරියට එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ සීතල කාලේ හේමන්ත ඍතුවේ හිම වැටෙන කාලේ මේ සෙතුල්පව් මේ ලංකාවේ හිටිය සෑගිරි හිටියේ එළියට බහලා භාවනා කරනවා. සීතල දැනෙද්දි කල්පනා කරනවා ලෝකාන්තරික නරකයේ මීට වඩා සීතලයි. ඒ නිසා මම මිනිසත් භවයේ ඵලයක් නෙලා ගත යුතුයි කියලා කල්පනා කරා. අන්න ඉවසපු හැටි. රස්නේ කාලෙට ග්‍රීස්ම කාලෙට
සක්මණෙන් එළියට බහැලා ගිනි අවුවේ පිච්චි පිච්චි භාවනා කරනවා. එක පොඩි හාමුදුරු කෙනෙක් දැකලා කියනවා ස්වාමීනි ඇතුළට එන්න සීතලයි ඇතුළේ එළියේ නම් භාවනා කරන්න ප්‍රශ්නේ නේ. ආයතුනි මම මේ එළියට ආවෙම රස්නේ විඳින්නමයි. මම මේ අවීචි මහා නරකාදී ගින්දර රස්නේ කල්පනා කරමින් භාවනා කරනවා කිව්වා. පින්වත්නි මාර්ගඵල අවබෝධ කරනකම් භාවනා කළා. අනිවසපු හැටි සීතස් උන්නස්ස කියන එක. බඩගින්න වතුර තිබා ඊට පස්සේ දුරුත්තානං දුරාගතානං වචනපතාද නින්දා අවලාද විසුළු උසුළු මේ හැම දේම ඉවසන්න ඕනේ. uppannānaṁ ශරීරකානං ආබාධං වේදනානං දුක්ඛානං ශරීරي උපන්න ආබාධ ඉවසන්න වෙනවා. ඔය එක ස්වාමීන් වහන්සේ නමක් රෑ බඩේ අමාරුවක් ඇදලා හෙට මෙහෙට කැරික් ඉන්නවා. අනිත් හාමුදුරු බැලුවා මේ මොකද කැරකෙන්නේ? ආයතුනේ මේ පැවිද්ද කියන්නේ ඉවසන එකෙක් කිව්වා. එහෙමයි ස්වාමීනි කියලා කෙල්ලෙන්නේ නැතුව හිටියා පින්වතුනි. මාර්ගඵලයක් අවබෝධ වුණා. කැරකි හිටියේ වාතමාරුවක් ඇදිලා බඩේ ඉවසපු හැටි. ආයතුනේ පැවිද්දා යන ඉවසිය යුත්තේ කිව්වා. හෙල්ලෙන්නේ නැතුව හිටියා එළි වෙනකම්. මාර්ගඵලයක් අවබෝධ වුණා. එක සායින්හසේ නමක් යනවා බණ අහන්න. යනකොට බණ එක ආයිද්ද පොළඟෙක් කනවා කකුල ආර්ය වංශ සූත්‍රය. පොළඟෙක් කෑව කකුල. මම දැන් කෑ ගැවුවොත් මට බණ අහන්න වෙන්නේත් නැහැ. අහන මිනිස්සුන්ට බණ අහන්න වෙන්නේත් නැහැ කිව්වා. පොළඟ වහිමින් සැරේ අල්ලලා පසුම්බිය දාගෙන එළි වෙනකම් බණ ඇහුවා. උදේ වෙනකොට අනාගාමි ඵලයටපත් වුණා. බණ ඉවර වීමත් ස්වාමීන් වහන්සේගේ විස බැසීමත් එළිවීමත් තුනම එකට උනේ. කට්ටිය මැදට ගිහිල්ලා බලන්නකෝ මං හතුරෙක් අල්ලගත්ත ඊයේ රෑ කියලා. පොළඟව දැම්ම ස්වාමීනි කොයි වෙලාවෙද කෑවේ රෑ කෑවේ කිව්වා. ඇයි කිව්වේ නැත්තේ කියලා. කිව්වනම් මම මේ ලැබපු අනාගාමි ඵලෙ මට ලබන්න වෙන්නේ නැහැ නේ කිව්වා. එහෙමයි මිනිස්සු ඉවසුවේ. පැහැදිලිද මම මේ කියන එක? ඉතින් ඕක තමයි ඉවසීමේ කතාව. හරිද? හොඳයි එහෙනම් පොඩ්ඩක් ලියා ගන්නකො මම මේ පෑන් ටිකක් කළා දැන්නම්. ඔයගොල්ලෝ එතකම් පොඩ්ඩක් මේක අවශ්‍ය දේවල් තියෙනවනේ පොඩි නෝට් එකක් දාගන්න. හරි. පැහැදිලිනේ මම මේ කියන එක. හොඳයි. ඔන්න ওই ටික තමයි පැවිද්දෙක් ඉවසන්න ඕනි දේවල්. තව මං කිව්වේ එකයි මේකේ තව ගොඩක් තියෙනවා. අපිට ගොඩාක් කතා කරන්න බෑනේ. අපි චුට්ටක් කතා කරමු. ගිහියෙක් ඉවසන්න ඕනේ මොනවද? මේ ගිහියෙක් ඉවසන්න ඕනි ආකාරය තමයි ඕකමයි. හැබැයි ගිහියට අපිට දාගන්න පුළුවන් මෙන්න මේ පින්වත්නි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ අපේ අම්මා. ඔන්න බලාගන්නකො අපිට තියෙන අම්මා, තාත්තා, සහෝදර විවාහයෙන් පස්සේ ඒ ඥාති ටික මේගොල්ලන්ගේ එක එක අපරාධනේ. හරි වැඩ කර ආයතනයේ බොස්. අපි එහෙමත් දාමු. අපි ඔයගලන්ට තේරුම් ගන්න මේක ලියමු මෙහෙම. බොස්. ඕවනේ ඔයගලන්ට ඉවස ගන්න බැරි. මේවට ඒ ආකාරයෙන් හිතන්න පුරුදු කරන්න. ඒ ප්‍රශ්නේ අරගෙන ප්‍රශ්නෙට දැන් උදාහරණයක් අම්මා හොඳ නැත්තම් මොකද කරන්නේ? සසරේ කර්මයක් කරපු නිසානේ ඔයගලන්ට මේව ලැබෙන්නේ. ඒ කර්මේ විපාක ටික ඉවසන්න. එච්චරයි. ආයි අලුතෙන් කර්මයක් රැස් කරන්න එපා. කරපු පව් ගෙවන්න අලුත් කර්ම රැස් කරගන්න එපා. නැත්තම් ගෙවා ගන්න කර්ම ගෙවල ඉවර කරන්න කාලය මදි වෙයි සසරේ. කරපු ටික ගෙවන්න අලුතෙන් රැස් කරන්න එපා. සසර කියන්නේ මේ පව් ගෙවන්න තියෙන භූමියක්. මේක පව් ගෙවන්න නිසා ඇහෙන්නේ. පැවිද්දෙක්ගේ තමයි අර ටික සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේ මේගොල්ලොත් ඉවසන්න ඕනේ පින්වතුනි ගිහින්. හරිද? ගෙදර ප්‍රශ්න මේ ලෝකේ ප්‍රශ්න නැති මිනිස්සු නෑ. මේ ලෝකේ කාටද හත්වලා මේ ප්‍රශ්න නැත්තේ කතා නොකර හිටියොත් බයිනවා බුම්මට් එක්ක අය කතා අහන් ඉන්නවා කියලා. කතා කරොත් බයිනවා අරක කියවනෝ කියන ඉවරයක් නෑ කියලා. hina නුනොත් බයිනවා කොයි විදිහට රවාගෙන ඉන්නේ කියලා. hina වුනොත් බයිනවා කිසි සංවරකමක් නෑ hina වෙනවා කියලා. මේ ලෝකේ බැනුමට උපන් හපන්. අර බූරුවගේ කතාව අහලා නැද්ද? බූරුවෙකුයි තාත්තකුයි පුතකුයි යනවා ගමන. මේ ආප්තෝපදේශ හරි වටිනවනේ. ආප්පෝපදේශ නෙමෙයි ආප්තෝපදේශ. යනකොට මිනිස්සු කියනවා අන්න අර තාත්තයි පුතයි පයින් යන බූරුවගේ පිටේ යනවා. මිනිස්සු කියනවා සත්ත්ව කරුණාව එක්කෙනෙක් දාගෙනවා. ආන් අර බූරුව පව අර තාත්තයි පුතයි මහා අමනුෂ්‍යයෝ දෙන්නේ කර අහිංසක සතයි පිටේ නැගලා යනවානේ. දෙන්නම බහැලා ගියා. යනකොට කිව්වා අර අන්න අර වගේ බූරුව දෙන්නෙක් බූරුවෙක් තියාගෙන හත්තලාන් පයින් යනවානේ. තව ටික දාලා. ආයිත් ඊට පස්සේ කිව්වා එහෙනම් තාත්තා නැග්ගා. පුතා බිමට තියලා. අරම තාත්තා කෙනෙක් අර පොඩි එකා පයින් යද්දි තාත්තා බූරුවගේ පිටේ යනවානේ ඊළඟ එකා කිව්වා. තාත්තා බහැලා පුතා බිමට තිබ්බා. අරමත් පුතෙක් අර වයසට ගිය මිනිස්සයා පයින් යනකොට අර පුතා යනවානේ බූරුවගේ. දැන් මොකද කරන්නේ? දැන් බූරුව කරේ තියාගෙන තමයි තියෙන්නේ. ඒ නිසා මේ ලෝකේ වචන වලට හෙල්ලෙන්න එපා.
ලැබීම් නොලැබීම් ඇතිවීම නැතිවීම කාටද පින්වත්නි ලෝකේ ප්‍රශ්නේ නැත්තේ? බුදුරන් වහන්සේට මම ඔබට දැන් කිව්ව ටිකකට කලින් භාග්‍යතුන් වහන්සේට තිබ්බ ප්‍රශ්න ටික. උන්වහන්සේ මහ පුදුම ඉවසීමක් ඉවසපු තුමෙක්. සසරෙත් කාටද ප්‍රශ්න නැත්තේ මොනවද ඔබට ඉවසන්න බැරි? ඔයගලන්ට මතකද ශාන්තිවාදී ජාතකය? කලාබු රජතුමා ශාන්තිවාදී තාපසයාගේ අතපය කපල කසපහර ගහලා නහය කපනකොට සෙනවිතුමා බැලුවා මේ ශාන්තිවාදී මහා තවුසා කිපුණොත් නම් මුළු රටටම ලොකු හානියක් වෙන්නේ. ස්වාමීනි ඔබ කිපෙනවා නම් කිපෙන්න ඔබට මේ අපරාධය කර කලාබු රජු ගැන ලෝකය ගැන කිපෙන්න එපා කිව්වා. ශාන්තිවාදී තාපසයා කියන මගේ අතපය කපපු නහය කපපු කලාබු රජතුමත් සුවපත් වේවා. අන් නිවස නැහැටි. ඔන්න නිවසපු තැන. අර වඳුරෙක් බෝසත් කාලේ මහා කපි ජාතකයේ වනේ අතරමං වෙච්ච එකෙක් වැටෙනවා ප්‍රපාතයකට. වඳුරා මේ ප්‍රපාතයේ වැටිච්ච මිනිහව කරේ තියාගෙන ප්‍රපාතෙන් උඩට ඇවිල්ලා මහන්සි නිසා චුට්ටක් නිදා ගන්නවා. ප්‍රපාතෙන් ආපු මොනිසා මිනිස්සු වඳුරු මස් කනවා. මුට ගැහුවොත් නම් කීයක් කරවා ගන්න පුළුවන් කියලා ගලකින් ගැහුවා. ගහනකොට අර මිනිස්සයා දවස් ගාණක් ප්‍රපාතේ ඉඳලා දුර්වල වෙච්ච නිසා බෝධිසත්වයන්ගේ ඔය මහා කපි කියන්නේ එතන කපි වඳුරු ජාතක කියන්නේ එතන මේ බෝධිසත්වයෝ ඉන්නේ. වැදුන්නේ නැහැ මැරෙන්න. තුවාලේ තියෙද්දි අනේ උඹ බේරගත්ත මට ගැහුවානේ. කඳුළු පෙරි දාලා ගියේ නෑ. කඳුළු පෙරි තුවාලේ අත ගහගෙන තුවාලේ අත තියාගෙන කැලෙන් එතර කරා. වඳුරට රිදුණා. වඳුරට මහන්සි. වඳුරට අමාරුයි. හැබැයි තුවාලෙට අත තියාගෙන මේකෙන් එතර කරා පින්වතුනි. අන්න බෝධිසත්ව ගුණ ගන්න ඕනි තැන. සීලව රාජ ජාතකයේ එක්තරා රජතුමෙක් කියලා මේ බෝධිසත්වය උපදිනවා. මේ උපදිනකොට තමන්ගේ රාජ්‍ය පැහැර ගන්න පිට රජෙක් එනවා. එක ඇමති කෙනෙක්ට ආයුධයකට අත තියන්න දුන්නේ නැහැ. කවුරුත් අත තියන්න එපා කිව්වා. රාජ්‍ය ගනිච්ච දෙන් කිව්වා. ඉවසුවා. එක්කන් ගිහිල්ලා පණ පිටින් සොහොලි වල දැම්මා. ඉවසුවා පින්වතුනි. ඉවසලා අන්තිමට හතුරු රජාවත් යාළු කරගත්තා. බෙල්ල ගාවට වල දැම්මා. රෑ කැනහුළු ඇවිල්ලා හිවල්ලුයි දේවතානුභාවයෙන්ුයි මේ සොහොන් වලින් ගොඩට ඇවිල්ලා තමන්ගේ මාලිගාවට ඇඳේ දුෂ්ට රජතුමා නිදි මුකුත් කරේ නැහැ. මිත්‍ර කරගත්ත අවසානයේදී. එහෙමයි පැවිද්දෙක් මේ වගේ සාමාන්‍යයෙන් ඔබට ගන්න තියෙන හොඳම කතා ටික. ඊට පස්සේ චද්දන්ත නාගරාජ ජාතකය. ඔයගොල්ලෝ අහලා ඇති. චද්දන්ත නාග කියන්නේ මිතර ඇතෙක්ට කියන්නේ චද්දන්ත කියලා. ඇවිල්ලා කැලේ ඉද්දි දුන්නෙන් විදිනවා මිනිස්සෙක්. විදපු මිනිස්සෙක් ආවට කියලා ඇයි විද්දේ මොනවද ඔබට ඕනේ? ඔය දල දෙක ඕනේ කිව්වා. දල දෙක. සවන ක්‍රස් විහිද වෙන දල දෙක කපලා දුන්නා පින්වතුනි. ඉවසපු හැටි, ඉවසපු තරම ඔබට මොනවද ඉවසන්න බැරි? ඔබට මොනවද ඉවසන්න බැරි? කොටිය කනකන් ඉවසගෙන හිටියා මේ ශාසනේ. ඔබට මොනවද ඉවසන්න බැරි? ඉවසන්න බැරි දෙයක් මේ ලෝකේ නෑ පින්වතුනි. ලෙඩ රෝග උන්න කැස්ස හෙම්බිරිස්සා පැත්තකට දාන්න ඒවා නිකන් මේ පොඩි උන්ට හැදෙන ලෙඩ. ඒ වගේ ඉස්සරහා මනුස්ස ජීවිතේ පාවල දෙන්න ඕනේ නෑ. යම් කිසි කෙනෙක් Tamanගේ ධන දාන්නේ වස්තුව විනාශ වෙනකොට ඉවසනවා නම් ඒකට කියනවා ශාන්ති පාරමිතාව කියලා. යම් කිසි කෙනෙක් Tamanගේ ජීවිතය ගැනවත්, ශරීරය ගැනවත්, ශරීර අවයව ගැනවත්, S2 ගැනවත්, මැරෙයි කියලාවත්, අමාරු වෙයි කියලාවත් ලෝකේ දේවල් වලට කිපෙන්නේ නැතුව ඉවසගෙන කටයුතු කරනවා නම් ඒක ශාන්ති උපපාරමිතාව බවට පත් වෙනවා. ජීවිතේ පවා දුන්න උතුමන් වහන්සේලා එහෙම තියෙනවනේ. දැන් අපි කතා කරන්නේ මෙතනදී ඔය පොළඟ කාපු උතුමා, පොළඟ කාපු අපේ ස්වාමීන් වහන්සේ. එතකොට උන්වහන්සේලා මේ පාරමිතාව කෙලින්ම ශාන්ති පරමත්ත පාරමිතාව වශයෙන් මේ පිරෙන්නේ. සීලව ජාතකයේ වගේ. ශාන්තිවාදී තාපස ඉවසීම පරමත්ත පාරමිතාවක් විදිහට පිරුවේ. අන්න එහෙම තමයි ඔය ඉවසීමේ ස්වභාවයන් එන්නේ. ඔන්න ඔය ටික හොඳට මතක තියාගන්න මේ කතා. මේ කතා ටික තමයි අපිට උපකාරක වෙන්නේ. තව එක දීඝබාණක් කියලා ස්වාමීන් වහන්සේ නමක්. රෑ එළි වෙනකන් ආරිවංශ සූත්‍රය දේශනා කළා. පිරිකර උපදිනවා දැකදී ළඟ හිටි හාමුදුරුවෝ කෙනෙක්ට ඉරිසියා හිතුණා. ඉරිසියා හිතලා ඇවිල්ලා කිව්වා මේ දීඝබාණක රෑ එළි වෙනකන් මලකෝලමක් කරා කියලා. ඔන්න ඔයගේ වචනයක් කිව්වා. දෙන්නම එකට පිටත් වුණා. වචනයක් කිව්වේ නැහැ පිංගුතුනි දීඝබාණක ස්වාමීන් වහන්සේ. අර ස්වාමීන් වහන්සේ මග දිගට හැතැම්මම බැන ගියා. දෙන්න වෙන් වෙලා යද්දි ස්වාමීනි පරිස්සමෙන් සුවපත් වේවා කියලා දීඝබාණක ස්වාමීන් වහන්සේ කිව්වා. ඇවිත්නි මම මෙච්චර වෙලාවක් ඔබට බැන එද්දි ඔබ මේක ඉවසගෙන ආවද කියලා. ස්වාමීනි මගේ කමටහනින් හිත බැහැර වෙච්ච වෙලාවක් මතක නැහැ කිව්වා. එහෙමයි මිනිස්සු ඉවසුවේ මේ ශාසනේ. අමාරුකම්, අපහසුකම්, අකටයුතුකම්, නොමනාකම්, නඩුහබ මේවා කොයි කාටත් වෙනවා. මේ ඉවසන් ඊට පස්සේ ඊළඟ ටික නොයිවසීමේ ආදීනව. නොයිවසීමේ ආදීනවේ තමයි
තමන් කර කර ඉන්න දේ කරන්න බෑ. හිතන්නකෝ මම බණ කියාගෙන මට කවුරු කෝල් කරලා කියනවා ආයි ඔය බණ කිව්වොත් ඔබව මරනවා කියලා. දැන් මං ඔය නින්දා වලට අපහාසතාව වලට කටු මේවා වලට ඒව මේ වලට සැලිලා ඒව ඉවසන්නේ නැතුව ඔය අනේ මම බය වුණා කියලා හිතුවනම් අද මේවා කරන්නේ නේ හැම දෙයක්ම ඉවසන්න ඕනේ. මේ යුද බිමට බැස්ස ඇතාට මේ දුනු පාරවල් ඉවසීම මට බාරයි. ඒකයි කියන්නේ බහූ සද්දා පච්චාහු. මේ බොහෝ ශබ්දයන් එළියේ තියෙනවා. එළියේ බොහෝ සද්දයන් තියෙනවා. හැබැයි කමා තබ්බා තපස්සින තවුසන් විසින් පැවිද්දා විසින් ඒවා ඉවසන්න ඕනේ. ලෝකේ බොහෝ සද්ද ඇත්තේ විරුද්ධ ශබ්දයෝ. පැවිද්දා විසින් ඒවා ඉවසිය යුතුය. පැවිද්දා විසින් ඒවාට දුර්මුඛ වෙන්න බෑ. දුර්මුඛ වෙන්න බෑ. නහී තේන කිලිස්සති. ඒවට බෑ පැවිද්දව විනාශ කරන්න. ඒවට බෑ පැවිද්දව විනාශ කරන්න. මම මේ පැවිද්දාගේ පැත්තෙන් කියන්නේ පිටින් මේ ටික හොඳට තේරුම් ගන්න. මේ බාහිර ශබ්ද වලට ඔබේ ජීවිතේ විනාශ වෙන්න දෙන්න එපා. මම මේ ඔබට කියන්නේ ඔබට මේක හොඳට ඔලුවට ගියොත් එන කෙනාට මේක උදව් කරන්න පුළුවන් නිසා. බාහිර ශබ්ද වලට අම්මගේ තාත්තගේ නංගිගේ කැම්පස් එකේ යාළුවන්ගේ ඒගොල්ලන්ගේ රැග් එකකට විභාගයක් ෆේල් වුණා කියලා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබිලා තියෙනවා. අපි විධායක ජනාධිපති වරුන්ගේ ව්‍යවස්ථාවකට යටත් වෙච්ච විභාගයකට අපි ජීවිතේ උගස් තියන්න ඕනේ නැහැ. ඒව මේ ලංකාව ඇතුළට අදාළ වෙච්ච විෂයන් මිසක් ලෝකෙට අදාළ වෙච්ච විෂයන් නෙමෙයි. බාහිර වචන වලට පිටින් තමන් සැලෙන්න එපා. ඇයි සැලෙන්න එපා කියන්නේ? එහෙම සැලෙන මිනිස්සු ඒගොල්ලන්ට නාස කරගෙන ඔවුන්ට බෑ. මොකක් කරන්නද? මේ වෘතය පිරෙන්නේ. ඒගොල්ලන්ට මේ වෘතය පිරෙන්නේ. අනේ වෘතය පිරෙන්නේ නැති එක නිසා පැවිද්ද කරන්න බෑ. ජීවිතේ පවත්වන්න ගිහියෙක්ට බෑ. මේවා කරොත් පොඩි දේවල් වලට නඩුවබ කියාගෙන මරා කොටාගෙන අනිත් එක යමෙක් Tamanට දුෂ්ටකමක් කරනවා නම් ඒක නොයිවසන කෙනා ඊට වඩා දුෂ්ටෙක් වෙන්න පුළුවන්. අරයා බැන්නොත් මෙයා මරන්න පුළුවන්. ඊටත් වඩා දුෂ්ටකමක් කරන්න පුළුවන්. ඊටත් වඩා සබ්බේ සංවත්තුං පරුසං කමතුන් කියලා කියනවා. සියලු දෙනාගේම සියලු සත්වයන්ගේම නොමනා වචන ඉවසන්න පිංගුතුනි. ඒ ඉවසීම ඔබට ළඟා කර දෙන්නේ පුදුම ප්‍රතිඵලයක්. මොනවාද ඉවසීමේ ප්‍රතිඵල? මෙන්න මේවා. ආදීනව ටික කල්පනා කරන්න. තමන්ගේ වැඩේ වැඩේ කරගන්න බෑ. එහෙනම් අපි දාමු මෙන්න මෙහෙම දියුණුව කියන එක අයින් වෙනවා. 2 සාර්ථකත්වය කියන එක. තමන්ගේ වැඩේ සාර්ථකත්වය කියන එක අයින් වෙනවා. 3 ජනයාට අප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. 4 මිතුරන් නැති කෙනෙක් බවට පත් වෙනවා. මිතුරන් නැති කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟ ටිකට යන්න. 5 අපරාධ බහුල කෙනෙක් වෙනවා. අපරාධ බහුල කෙනෙක්. එයි මෙයා පොඩි අපරාධ කරන්න පුළුවන් නේ. පව්කම්, කොටවනකම් මේ ඔක්කොම කරන්න පුළුවන්. 80න් මැරෙන්න වෙනවා. 80න් මැරෙන්න වෙනවා. 100න් කලුරිය කරන්න බෑ. 80න් කලුරිය කිරීම. මරණින් මතු දුගතිගාමී වීම. ඉවසීමෙන් සැනසීම ලැබේ කියන සැනසීම නැති වෙනවා. ඉවසීමෙන් සැනසීම ලැබේ. එහෙම එකක් නැති වෙනවා. සැනසීම නැති වේ. ඒකද කියලා තියෙන්නේ ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කියලා. එහෙම තමයි කියලා තියෙන්නේ. හරි. මේක තව කියන්නම්. ලියා ගන්න ඕන එකක්. මේකට ලක්ෂයක් කියන්න පුළුවන් මෙහෙම තියාගෙන පින්වතුනි. සියලු ගුණධර්මයන්ගේ ශීර්ෂය ඉවසීමයි. ශීර්ෂය නැති වේ. ඉවසීම නැති වුණා කියන්නේ එතනින් එහාට කතා කරන්න බලන්නවත් දෙයක් නැහැ පින්වතුනි. ශරීරයේ හිස වගේ ඉවසීම කියන එක මිනිස්යාගේ 10 ඊටා වැදගත්. ඊටා වැදගත්. දැඩිව රෝගී වේ. මේක ඔයගලන්ට හිතා ගන්නවත් බැරි එකක්. බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව බලන්න. හිත නිතරම අන්ධකාර ස්වභාවයකට පත් වෙනවා නම් ඉවසීම නැති නිසා හිත පිංගුතුනි නිතර ඇසුරු කරගෙන තියෙන හෘද කෝෂය. හෘද කෝෂයෙන් පිරිසිදු ලේ තමයි මුළු ශරීරයේ පුරාවට මරන් යන්නේ. ඉවසීම නැති කෙනෙක් නිතර කිපෙනවා නම් එයාගේ හිත අන්ධකාරයෙන් වෙලාගත්ත කාමරයක් වගේ.
ඒ අඳුර නිසාම හිතේ තියෙන ලේ ධාතුවත් කෙලිටි භාවයට පත් වෙනවා. ටික මේ ලේ මුළු ශරීරය පුරාම අරන් ගිහලා මුළු ශරීරයම දුර්වල කරනවා. ලේ විස වෙලා යම් කිසි දවසක පිළිකාවක් වුණත් හැදෙන්න පුළුවන්. අපි දන්නේ නැතුව අපිට ආසන්න හේතු විතරයි පේන්නේ. මූල හේතුව පේන්නේ. කට්ටිය හිතන්නේ සීනි හැදුනොත් සීනි කාලා කියලා. ආසන්න හේතුව. හැබැයි මූල හේතුව සසර කර්මයක් කිරීම වෙන්නත් පුළුවන්. කුෂ්ඨයක් හැදෙන්නේ මේක නිසා කියලා සමහරුන්ට හිතෙනවා. නෑ සසර කර්මයක් හේතු වෙන්නත් පුළුවන්. වෛද්‍යවරයෙක්ට වුණත් පේන්නේ, විද්‍යාඥයෙක්ට වුණත් පේන්නේ මතක තියාගන්න ආසන්න හේතුව මිසක් මූල හේතුව නෙමෙයි. ඒකයි මිනිහෙක් මැරුණාම යාට කොවිඩ් පොසිටිව් වෙලා මැරුණේ. ඇයි? ආසන්න හේතුව කොවිඩ් පොසිටිව්. හැබැයි මූල හේතුව උප්පත්තිය සහේ වේදං මරණං ආගතං සදා. ඉපදුණු නිසයි මරණය සිද්ධ වුනේ. ඒක කියන්න කාටවත් බෑ. මරණ වාර්තාවේ කවුරුත් ලියන්නේ නැහැනේ මරණය සිද්ධ වුනේ ඉපදීම නිසා කියලා. මූල හේතුව හොයාගන්න ඕනේ. මූල හේතුව. මෙන්න මේ දැඩිව රෝගී වෙන්න මේව බලපාන්න පුළුවන්. 11 සතුරන් දිනුවෙක් නෙවෙයි. සතුරන්ට 80ක් වෙනවා මෙයා. 80ක් වෙනවා. يعني මෙයා සතුරන් දිනපු කෙනෙක් නෙමෙයි. මෙයා සතුරන්ගේ වචනයට පරාද වෙච්ච කෙනෙක්. ඒ සතුරන්ගේ වචනයට පරාද වීම නිසා මෙයා සතුරන් දිනුවෙක් නෙමෙයි. ඒ නිසා ඉවසන කෙනාට මේ ඔක්කොම අනිත් පැත්තට ලැබෙනවා. අපි ඒක බලමු ආදීනවානිසංස ටික ඉවර වෙද්දී. තව කෝලහල වලින් යුක්ත කෙනෙක්. මෙයාට කරදර කෝලහල. අපි කෝලහල ලියමු. කෝලහල වලින් අඩු නැති කෙනෙක් බවට පත් වෙනවා මෙයා. නිදහස් ජීවිතයක් නැති කෙනෙක්. ක්‍රෝධ යුද්ධයෙන් පරාද වෙච්ච කෙනෙක්. 14 ක්‍රෝධ යුද්ධය පරාද වූවෙක්. විශාල දුෂ්ටයෙක්. ඇතිනි 15ක්. විය හැකි. උතුම් අර්ථවලට යන්න බෑ. හිතන්න උතුම් අර්ථ කියලා කියන්නේ උතුම් අර්ථය නැත. ඉවසීම හරියට ප්‍රගුණ කරොත් බුද්ධත්වය ලබන්න පුළුවන්. ලෞතර බුද්ධත්වය. උතුම් අර්ථය නැති වෙන කෙනෙක්. Tamanගේ ජීවිතයේ අර්ථය නැති වෙන කෙනෙක්. ඇතිනේ 16ක් කිව්වා. පින්වත්නි මෙන්න මේ 16ම ඉවසන්නේ නැති කෙනාට ලැබෙන්නේ නැතිකොට මේකේ අනිත් පැත්ත ඉවසන කෙනාට ලැබෙනවා. මොනවාද? දියුණුව, සාර්ථකත්වය, මිනිසුන්ට ප්‍රිය බව, මිතුරන් ඇති කෙනෙක් බවට පත් වෙනවා, අපරාධ බහුල නැති කෙනෙක් බවට පත් වෙනවා, සිහියෙන් කලුරිය කරන්න පුළුවන්, මරණින් මත්තේ සුගතිගාමී වෙන්න පුළුවන්, සැනසීම තියෙන කෙනෙක් වෙනවා, ශීර්ෂය තියෙන කෙනෙක් බවට පත් වෙනවා, ජීවිතේ ගුණධර්මවල රෝගාබාධ අඩු කෙනෙක් බවට පත් වෙනවා, සතුරන් දිනූ කෙනෙක් බවට පත් වෙනවා, කෝලහල අඩු කෙනෙක් බවට පත් වෙනවා, නඩු හබ්බ ඒවා නැහැ පිංගුතුනි මේ ඉවසීම තියෙන අයට. නිදහස් ජීවිතයක් තියෙනවා, ක්‍රෝධ යුද්ධයේ පරාද වූවෙක් නෙමෙයි. ක්‍රෝධ යුද්ධයේ දිනූ කෙනෙක්, විශාල දුෂ්ටයෙක් වෙන්නේ නැති කෙනෙක් යා පිංගුතුනි නිර්වද්‍ය කෙනෙක් බවට පත් වෙනවා. උතුම් අර්ථය බුද්ධත්වය උනත් ළඟා කරගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. මේ තමයි ඉවසීම. සාමාන්‍යයෙන් පුරුදු දියුණු කරන කෙනා. පැහැදිලිද මං කියන එක? හොඳයි පොඩ්ඩක් මම බලන්න මොනවද ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ කියලා මේ ටිකට. හොඳයි ප්‍රශ්න ටිකක් වෙලවෙනේවත් අහලා තියෙන නිසා මගේ දේශනාවටම යන්නම් මම. මේකෙන් පස්සේ අපි මේක ඉවර කරනවා. වැඩි වෙලාවක් ගන්න නැහැ. පැයයිනේ මේ දේශනාවට තියෙන්නේ. මම එකයි ටිකක් ඉක්මනට කියාගෙන යන්නේ. හැබැයි මේ හැම කරුණක්ම මම කිසිම කරුණක් අතාරින්න නැතුව කියනවා. නිසා මේක හොඳට මතක තියාගන්න. අන්තිම එක අපිට තියෙන්නේ දැන් අපි මේ වගේ ඇතුලේ ඔක්කොම කතා කරා. මම හිතන්නේ අපි ඔක්කොම කතා කරා. අපිට දැන් තියෙන්නේ මේ අපි බලමු පොඩ්ඩක් මොනවද කතා කරේ කියලා. හරි මේ ඉවසීම කියන්නේ මොකක්ද? ඉවසිය යුත්තේ මොනවද නේ? අපි කතා කරේ සීතල උෂ්ණ ඒවා. නොඉවසීමේ ආදීනව සහ ඉවසීමේ ප්‍රතිලාභ දෙකම එකට දාලා කතා කරා. අන්තිම එක ඉවසිය යුත්තේ කෙසේද? මෙන්න මේකට මම ඔයගලන්ට කතා ටිකක් කියලා දෙන්නම්. අපි මේ පැත්තට යමු. අංක 1 පළවෙනි කතාව. පුන්න තෙරුන් මෙන්. ඔන්න ඔක මතක තියාගන්න. පුන්න තෙරුන් මෙන් ඉවසිය යුතුය. ඔක තමයි අංක 1. පුන්න තෙරුන් මෙන් ඉවසිය යුතුය. ඊළඟට අර කලින් කිව්වේ කතා ටිකක්. ඒවත් සර්පයා දෂ්ට කරපු හාමුදුරුවෝ
බුදුරජාණන් වහන්සේව සර්පය දෂ්ට කරපු අරුතුමන් වහන්සේ අනාගාමී වෙච්ච බුදුරජාණන් වහන්සේ ඉවසපු හැටි. ඊට පස්සේ වත්තබ්බක නීග්‍රෝධ ස්වාමීන් වහන්සේ සතියක් දාන්නේ නැතුව ඉඳලා බුද්ධපස්ථානිය නැවැත්තුවේ නේ. බුද්ධපස්ථානිය කළා, ආචාර්යපස්ථානිය කළා. ඒ හැමදේම කළා. මම මේ මතක තියාගන්න විතරක් කීපයක් කියන. කකචූපම 2. කකචූපම මේ හොඳ දේවල්. කකචූපම අවවාදය. බලු අවවාදය. අන්න එහෙමකුත් තියෙනවා. ඒක චෝක් බලු අවවාදය. බලු උපමාව. එහෙම ගමුකෝ අපි. බලු උපමාව. හරි. 4 මේ ටික ඔක්කොම කියලා දෙන්නම්. 4 රාහුල ප්ලස් අඟුලිමාල ප්ලස් දේවදත්ත. එහෙම ලියන්න තේරුම් කරනකොට පැහැදිලි. හරි. මේ ෂෝට් නෝට් එක ඔය ඇතිද? තව එකක් ලස්සන කතාවක් කියන්න. මේක තමයි බකමූණු කපුටු උපමාව. එතකොට 3 4 නෙමෙයි 5. බකමූණු සහ කපුටු මේ 5 ඇති. සාමාන්‍ය මිනිස්සුන්ට මේ 5 ඇති. 5ම ඕනේ නැහැ පින්වතුනි. මේන් එකක් ගත්තා නම් ඇති. යටි නම කියන්නේ බකමූණු කපුටු. බකමූණට දවල් පේන්නේ. කාක රත්තින් නැපස්සති. කපුටට රෑ පේන්නේ. බකමූණට දවල් පේන්නේ. කපුටට රෑ පේන්නේ. ඉවසීම නැති මිනිහට දවල් පේන්නෙත් නෑ රෑ පේන්නෙත් නෑ. උට රැයක් දවල්ක් පේන්නේ නෑ. එයා තරහ ගන්න ඕන තැනින් තරහ ගන්නවා. බකමූණෙටත් වඩා අපන් කාක්කෙක්ටත් වඩා අපන්. ඒක තමයි බකමූණු කපුටු උපමාව. බලු උපමාව. ඔගොල්ලෝ පාරේ යනකොට බල්ලෙක් ඔයගලන්ව හපනවා. ඔයගොල්ලෝ කවදාවත් බල්ලව අපව හපන්නේ නැහැ නේ. බල්ලෙක් මා සපාකා කල මා ඔහුගේ කකුල නොහපන්නේ යම්සේද ඔබ වනි අඥානෙක් බාලයෙක් අන්ධෙක් මා සපාකෑ විටද මා මාගේ සිත කෙලස ගන්නේ නැත කියලා පින්වතුනි ඔබට අයින් කරන්න පුළුවන්. ඒක තමයි බලු උපමාව කියලා කිව්වේ. රාහුල අඟුලිමාල දේවදත්ත බුදුරජාණන් වහන්සේක වෙලාවක කියනවා මහණෙනි මම රාහුලට යම්සේද මෛත්‍රී කරන්නේ මට ගල පෙරලපු දේවදත්තට මම මෛත්‍රී කරන්නේ තේසෙමයි. මාව පස්සෙන් කඩුවක් අරගෙන මරන්න ආපු අඟුලිමාලට මම මෛත්‍රී කරෙත් එහෙමයි. මාව මරන්න ආපු නාලාගිරිලට ධනපාල හස්ති රාජයන්ට මම කරුණා කරෙත් එහෙමයි. රාහුලට වෙනස් දේවදත්තට වෙනස් නැහැ. හැමෝටම එක සමාන කරුණාවක් මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ ගාව තිබ්බා. ඉතින් අන්න එහෙම මේ මෙවැනි තමන්ව මරන්න ආපු දේවදත්තට තමන්ව මරන්න පස්සෙන් ආපු අඟුලිමාලටත් මේසා එක විදියට ශාන්තිය කරපු උතුමන් වහන්සේගේ ශාසනයක මමත් ඒසා වෙන්න ඕනේ නේද කියලා පිංගුතුනි ඉවසීම දුරු කරන්න. එහෙම හිතලා දුරු කරන්න. බුද්ධ අවවාදය ගැන කියලා තියෙන කකචූපම අවවාදය බලන්නකො හරස් කියතක් අරගෙන හරස් කියතක් කියනවා දෙපැත්තට අදින්නේ කරස් කාලා අරන් කවුරු හරි කෙනෙක් ඔබේ කකුල කපනවද අත කපනවද බෙල්ල කපනවද නාය කපනවද ඒ කරද්දිත් කවුරු හරි කෙනෙක් කපන කෙනාගෙන කේන්තියක් ඇති කරගත්තොත් ඔහු බුද්ධාවාදයෙන් බැහැරට ගියෙක් බවට පත් වෙනවා. එයා බුද්ධාවාදය නොකල කෙනෙක්. කන්ති පරමං තපෝති තික්කා නිබ්බානං පරමං වදන්ති බුද්ධා. නහි පබ්බජිතෝ පරූපඝාතෝ මේ කියනවා න සමනෝ හෝති පරං විහෙට යන්තෝ. අනිත් අයට කරදර කරන කෙනා අනිත් අයට වෛර කරන කෙනා අනිත් අයට ක්‍රෝධ කරන කෙනා එයා පැවිද්දෙක් නෙමෙයි. කන්ති පරමං තපෝති තික්කෝ මේ තාපසට මේ තපසට මේ පැවිද්දට මේ ජීවිතයට මේ දෙවියට මේ කෙලෙස් තැවීමට වඩා උපකාර වෙන්නේ පිංගුතුනි කන්ති පරමං ශාන්තියයි. වඩා උපකාර වෙන්නේ ශාන්තියයි. පැහැදිලිද මම මේ කියන එක? එතකොට දැන් අර හරස් කීතු උපමාවට එන්නේ. ඒක දැන් සාමාන්‍ය මිනිහෙට කරන්න බැරි දෙයක් නේ. කමං කපනකොට කේන්තිනෝ මහා බෝධිසත්වෝ ඒක කරනවා. උතුම් මිනිස්සු ඒක කරනවා. සාමාන්‍ය මිනිහෙක්ට උනත් මේක මෙච්චර මේ කොයි සාසන පිළිවෙත පුරුවත් Tamanට බයිනකොට ඉවසුවේ නැත්නම් එයා සාසන පැවිද්දෙන් එයා පැවිද්දෙක් නෙවෙයි සමනෝ හෝති. එයා ශ්‍රමණෙක් බවට පත් වෙන්නේ. මේක අර චතුපෝසතික ජාතකෙත් කියනවා. එයා තවුසෙක් බවට එයා ශ්‍රමණෙක් බවට පත් වෙන්නේ නැහැ කියලා. පින්වතුනි මේක මෙච්චර බර කරලා කියලා තියෙන්නේ මේ කියතෙන් කපනකොටත් ඉවසහන් කියලා වෙන මොකක්වත් කියන්නේ නැතුව බුදුරජාණන් වහන්සේට මහා කරුණාව නැති නිසා නෙමෙයි. මේ ඉවසීම කියනක ඒ තරම් වටින නිසා. කුද්දෝ වත්තං නජානාති කුද්දෝ වත්තං නපස්සති. කේන්තිගේ මිනිස්සුන්ට මේ මොකක්වත් සත්‍යක් පේන්නේ නැහැ. ඒ නිසා ඉවසීම මෙච්චර බර කරලා කියලා තියෙන්නේ මේ ඉවසීම කරන්න ඕනි එකක් නිසා පින්වතුනි. පැහැදිලිද මම මේ කියන්නේ?
බොරුවට කිපිලා රණ්ඩු සරුවල් වෙලා වැඩක් නැහැ. කල යුත්තේ කරා ක්‍රියාවලිය පැත්තකින් දැම්මා. කවදාවත් පුද්ගලයන්ට කිපෙන්න එපා. ඒයින් හානිය වෙන්නේ ඔබටමයි. කකචෝපම. අපි යන අන්තිමකට පුන්න තෙරුන් මෙන් මේක මම මේක ඉවර කරනවා. පුන්න ස්වාමීන් වහන්සේ. පුන්න ස්වාමීන් වහන්සේ සුණාපරන්ත ජනපදයට යන්න බුදුරජාණන්සේ අවසර ගන්නවා. ආනකට ආනවා සුණාපරන්තේ වැසියෝ හරි දුෂ්ටයි. සුණාපරන්තේ වැසියෝ ඔබට බැන්නොත් ඔබ මොකද කරන්නේ? ස්වාමීනි ඔවුන් මට බයිනවා විතරයි ඔවුන් මට ගහන්න යන්නේ කියලා මං හිතා දාගන්නවා. හොඳයි ගැහුවොත් ස්වාමීනි ගැහුවට කමක් නැහැ ගල් වලින් ගහන්න යන්නේ කියලා හිතා දාගන්නවා. හොඳයි ගහනවා ගල් වලින්. දැන් මොකද කරන්නේ? ස්වාමීනි ගල් වලින් ගහන්නේ පොළු තියෙනවනේ ඔවුන් මට පොළු වලින් ගහන්න යන්නේ කියලා හිතා දාගන්නවා. හොඳයි සුණාපරන්තේ වැසියෝ ඔබට පොළු වලින් ගැහුවොත් ස්වාමීනි අවියායුධ වලින් කඩු කියත් වලින් ගහන්න යන්නේ කියලා හිතා දාගන්නවා. කඩු කියත් වලින් ඔබට ගැහුවොත් ස්වාමීනි මාව මැරුවේ නෑනේ මම මට ගැහුවට කියලා මං හිතා දාගන්නවා. හොඳයි ඔබ මැරුවොත් ස්වාමීනි පිළිකුල්ලු පංචස්කන්ධය නැති කරගන්න මේ හාමුදුරුවෝ ක්‍රම හොයනකොට මට ඒක නොසොයාම ලැබුණා නේද මේ සුණාපරන්ත වැසියන්ට පින් සිද්ධ වෙන්නේ කියලා මම හිතනවායි කිව්වා. සාදු කියලා බුදුරජාණන් වහන්සේ තුන් වරක් සාදු කියලා කියන පුන්න ඔබට සුණාපරන්තේමයි සුදුසු. ඔබ වෙන්නන්ට සුණාපරන්තයත් මහ ලොකු දෙයක් නෙමෙයි කියලා. ඉවසීම පිළිබඳව බෞද්ධ විග්‍රහයේ මූලික ඉගැන්වීම මේකයි. මේ ටික මුලින්ම ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඒක තමයි අංක 1. 2 මේ කතා මේ සියල්ල මේ සිස්ටම් එක මේ ඔක්කොම ඔබ හරියට දැනගත්තොත් ඔබට ඔබ ගාවට එන කෙනෙක්ට ඉවසිය යුතු ආකාරය ගට්ස් කියන එක තියෙන්න ඕනි ඉවසන්න ඕනි හොඳට. ගට් එකක් දානවා කියන්නේ අපි වීරයක් දාන්න ඕනි. පොඩි දේවල් වලට වැටිලා දොඩලා අඬලා කෙඳිරි ගෑවිලා මේක කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක. ඊට වඩා ලොකු වීරයක් තියෙන්න ඕනි පින්වතුනි. පසුව දේශනාවකදී නැවත ඉවසීම පිළිබඳව ටිකක් ගැඹුරු විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙන්න. එහෙනම් අදට මේ දේශනාව අවසන් කරන ඔබ සියලු දෙනාටම ඉවසන්න පුළුවන් හිතක් ලැබේවා. අන් අයට ඉවසීම පුරුදු කරවන්න පුළුවන් මනසක් ලැබේවා. ඔබත් මේ ලෝකයේත් ඉවසන මිනිසුන් බවට පත් වෙලා කලකෝලහල අඩු සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් මිනිසුන් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මේ දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. පින්වත්නි අද දවසේ මේ උතුම් දේශනාව ඔබට ශ්‍රවණය කරන්නට දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ. අංක 305 හයි ලෙවල් පාර නුගේගොඩ ලිපිනෙහි පදිංචිව සිට මීට වසර 25කට පෙර එනම් 1996 නොවැම්බර් මාස 24 වෙනි දින අපේ අතරින් වියෝ වූ විශ්‍රාමික රේගු අධ්‍යක්ෂක ධර්මශේන ධර්මවංශ මහත්මයාට පින් අනුමෝදන් කිරීමට පවුලේ සියලු දෙනා විසින්ම අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ඒ වගේම සුජීවත්ව සිටින සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මයේ නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරගෙන අද දවසේ මේ පින්කම සිද්ධ කරලා තියෙනවා. පින්වත් ධර්මවංශ මහත්මයාට මේ පින් බලාපොරොත්තු වෙන අනුමෝදන් වෙන්න පුළුවන් තැනක ඉන්නවා නම් ඒ පින් අනුමෝදන් කරගෙන සසර ජීවිතය සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ දේශනාවට දායකත්වයෙන් කටයුතු කර ඔබ සියලු දෙනාට ලෝක සත්වයට ඉවසීම සම්බන්ධ කියන දුර්ලභ මාතෘකාවක් පාරමිතාවක් සම්බන්ධ වූ දේශනාවක් මේ ආකාරයෙන් ශ්‍රවණය කිරීමට දායකත්වයෙන් කටයුතු කළ ඔබ සියලු දෙනාට පතන බෝධියකින් පතන ආකාරයකට නිර්වාණින් නිවී යන්නට මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට දේශනාව අවසන් කරන්න. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද පතන බෝධියකින් නිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.